හොඳයි කවුරුත් සාදු නාදය පවත්වන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහත් සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අවිජ්ජා පත්‍ය සංඛාරාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි, අපි හැම දිනම අද දවස විශේෂයෙන්ම කැප කරලා තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ තනසිල්ල පිණිස දේශනා කොට වදාළ උතුම් ප්‍රතිපත්ති මාර්ගයේ සම්පූර්ණ කිරීමටමයි අද අප කැප වෙලා සිටින්නේ. ඉතින් පින්නතුනි, මේ කටයුත්තට තමන්ගේ වමනාව, තමන්ගේ වීරිය 100%ක්ම තියෙන්න ඕන. එහෙම නැතුව කොච්චර අනුශාසනාවන් කෙරුණත් තමන්ට මේ කටයුත්ත පිළිබඳව බරක් පතලක් නැත්නම් මේ සසර ගමන පිළිබඳව ලොකු අවබෝධයක් නැත්නම් සසර ගමන පිළිබඳව කලකිරීමක් නැත්නම් ගතානුගතිකව අපි ඔහේ යන්නන් වාලේ ගමනක් යනවා. දැන් බලන්න පින්නතුනේ, අද මේ භාවනා කරන දවසේ හරි අපි බොහොම අදිෂ්ඨාන සීලීව සිත දිහා බලාගෙන ඉන්න පුරුදු වුණොත් මොනතරම් වාසියක් නැත්තම් මොනතරම් මේ සතර ගමන නවත්තන්නට ඒක උපකාර වෙනවද කියලා පින්නතුල්ලා ටිකක් හිතලා බලන්නට ඕන. සාමාන්‍යයෙන් අපේ සිතේ ස්වභාවය තමයි එක්කෝ එක මොහොතක රාගයේ සහිතයි. හැම වෙලේම රාගයේ තියෙනවා කියන්න බෑ. රාගයේ රහිත අවස්ථාවක් තියෙනවා. ඊළඟට සමහර වෙලාවට අපේ සිත බොහෝ සෙයින් ද්වේෂයෙන් යුක්තයි. හැබැයි හැම වෙලේම තරහින් ඉන්නෙත් නෑ. ද්වේෂ රහිත අවස්ථාවක් තියෙනවා. ඊළඟට මෝහයෙන් මුලා වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැති අවස්ථාවක් තියෙනවා. එතකොට පින්නතුනේ, මේක දැනගන්න නම් අපේ චිත්තේ චිත්තානුපස්සී සිත අනුව දකිමින් නැත්තම් සිහියෙන් යුක්තව අපි කටයුතු කරන්නට ඕන. සිහියෙන් අපි කටයුතු කරනකොට හිතා ගන්න බෑ මේ සිතේ ක්‍රියාකාරීත්වය. දැන් මේ ලෝකයේ තියෙන සියලුම නිර්මාණයන්, හැම දෙයක්ම බලන්න. දැන් මා මේ ඉඳගෙන ඉන්න ධර්මාසනේ, ඊළඟට මේ තියෙන නොයෙක් උපාංග, මේ හැම එකක්ම පින්නතුනේ සිතේ නිර්මාණනේ. ඊළඟට දැන් බලන්න අපේ සිත්වල පහළ වෙන නොයෙක් විදිහේ අකුසල ධර්මයන්. ඉතින් මේවා හොඳට දකින්න පුළුවන් කියලා කියන්නේ එතන හොඳට සිහිය දියුණු වෙනවා. ඇත්තටම දකින්න පුළුවන් නම් ඒ ඇති. ඒකනේ සතිපට්ඨාන සූත්‍රයේ පජානාති කියලා සඳහන් කරන්නේ. පජානාති කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්න ඕන. දැනගන්නවා කියලා කියන්නේම පින්නතුනේ කෙලෙසේ අයින් කරන්න එක ලොකු උපකාරයක්. දැන් අපි සමහර වෙලාවට අපේ සිත් තුළ කෙලෙස් පහළ වෙලා ඒ කෙලෙස් සිත් ක්‍රියාත්මක වෙනකම්ම, ඒ කියන්නේ වීතික්‍රමන අවස්ථාව වෙනකම් අපි දන්නේ. ඊළඟට වීතික්‍රමන අවස්ථාව වෙලත් ඒකෙන් ලොකු අලාභයක් හානියක් වුණොත් තමයි දන්නේ මේක තමයි උනේ කියලා. එහෙමනම් බලන්න අපි මේ සිත දිහා විශේෂයෙන්ම බලන්නට පුරුදු වෙන්නට ඕන. දැන් මම මෙහෙම කිව්වේ, දැන් මම අර උඩ බැල්කනියට ඇවිල්ලා චුට්ටක් බලනකොට දැන් භාවනාවට දීලා ගියා. මම අහගෙන ඒ ස්වාමීන් වහන්සේ කියනවා, ඉතින් කැමැති අය එළියට යන්න, කැමැති අය භාවනා කරන්න, මේ දොස් කියනවා නෙවෙයි.
ඒත් පින්නතුනේ මේ පැත්තෙන් සද්දයක් එන්නම බෑ. මොකද අද දවස අපි ඇවිල්ලා තියෙන්නේ මහා කාලයක් නෙවෙයිනේ. මේ පැය කීපයක්. ඉතින් ඒ වෙලාවෙත් ඔය කුටු 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 කොහේ සද්ද. ඉතින් එහෙම ඇහෙනවා කියලා කියන්නේ ඒක අර සිත දිහා බැලීමක් නෑ. ඒ නිසා පින්නතුල්ලා මේක හොඳට හිතට ගන්න. මං ඉස්සර නම් දිගින් දිගටම කිව්වා. දැන් එහෙම ඉතින් කියන්නෙත් නෑ. තමන් හිතට ගන්නට ඕන. මොකද අපි ආවේ අනිවාර්යයෙන්ම සිත වඩන්න. ඉතින් එහෙමනම් පින්නතුනේ අපි එහෙම කතා කර කර ඉන්නවා කියලා කියන්නේ ඒක අන් අයට දැන් බොහොම කැපවීමෙන් භාවනාවක් කරන කෙනෙකුට ඒක ලොකු අපහසුයක්. ඉතින් අනිත් එක දැන් පින්නතුල්ලත් මේ ලොකු කාලයක් ලොකු කැපකිරීමක් කරලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපේ සිත දිහා අර අටාන්චා කියන අර තායිලන්තේ වැඩ හිටපු රහතන් වහන්සේ නමක් හැටියට සැලකෙන ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාවල නිතරම තියෙන මේ සිත දිහා බලන්න පුරුදු වුණොත් මේ ලෝකේ වෙන කිසිවක් බලන්න ඕනේ නැහැ. මොකද මෙතනේ සියල්ලම තියෙනවා. දැන් අපි රූපයක් දකිනවා කියලා කියන්නේ සිතක්නේ. ශබ්දයක් අහනවා කියලා කියන්නේ සිතක්. දැන් මේ පින්නතුල වචන කතා කරනවා කියලා කියන්නේ සිතක්. ඊළඟට රසක් විඳිනවා කියන්නේ සිතක්. පහසක් ලබනවා කියලා කියන්නේ සිතක්. එතකොට දැන් බලන්න අපි මේ කතා කරනවා නොයෙක් දේවල් කිව්වොත් ඔක්කොම සිත්. එහෙමනම් පින්නතුනි අපි මේ සිත දිහා බලාගෙන ඉන්න පුරුදු වුණොත් ඇත්තටම සිතේ ක්‍රියාකාරීත්වයේ දකින්නකොට ඒ සඳහා ඉතින් අපිට සිහිය අවශ්‍ය කරනවා. එතකොට අපිට මොන විදිහේ සිතක් පහළ වුණත් දැන් සිහියෙන් ඉන්නකොට සිහියෙන් ඉන්නවා කියලා දන්නවා. ඊළඟට යනකොට එනකොට හැම වෙලෙම ඒ හැම දෙයක්ම අපි දකිනවා. එහෙම වුණාම අර පජානාති කියන සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන සතිය සතිපට්ඨානේ නැත්තම් සිහිය පිහිටුවීම ඉතාම හොඳින් කෙරෙනවා. ඒ නිසා පින්නතුනි මේ සඳහා අපට කොච්චරනම් උපදේශ මාලාවන් තියෙනවද දැන් බලන්න. කැතිකිලියට වැතිකිලියට යනකොට පවා අපිට ඉරියාපත සම්පජඤ්ඤ මේවා පාවිච්චියට ගන්න පුළුවන්. දැන් මම යනවා. මම මේ දැන් කැතිකිලියට යන්නේ. එතකොට ඒ විදිහට හැම වෙලේම සිතත් එක්ක මේ සිතට සතිය දාගෙන වැඩ කරනවා නම් පින්නතුනි උදේ 8ට ඇවිල්ලා දවල් 2ට යනකොට නිකන් බ්‍රහ්මෙක් වගේ යන්න පුළුවන්. ඒ වපසරය අපිට තියෙනවා. නමුත් අපි ඒකෙන් වැඩ ගන්න නැති එක තමයි තියෙන එකම ප්‍රශ්නේ. ඉතින් හැමෝම නෙවෙයි. ඉතින් ඔය කතා සමහර අවස්ථාවල ඉතින් ඔය කතාබතා ඔය කතාව කියන එක නම් හරිම විසක්. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම හදා ගන්නට ඕන ඉදිරි භාවනා වැඩසටහන් වලදී. මොකද එහෙම වුණොත් අපිට සාන්දෘෂ්ටික ප්‍රතිඵල තියෙනවා මේ භාවනාව තුළ. ඉතින් බලන්න මොකද පින්නතුල ලොකු වාසනාවක් ඇති පිරිසක්. වාසනාවක් තියෙනවා කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලයක්. ඒක පුංචි දෙයක් නෙවෙයි. මේක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සද්ධර්ම ශ්‍රවණේ සන සම්පත්තිය, කල්යාණ මිත්‍ර ඇසුර මේ හැම දෙයක්ම ලැබලා තියෙන්නේ. එහෙනම් දැන් අවශ්‍ය කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා. අන්න හොඳ වීරියක්. ඒ වගේම සිහිය සහ මේ අවබෝධය, මේ ප්‍රඥාව. මේ ටික තිබ්බනම් අපිට කොච්චරනම් වැඩ ගන්න පුළුවන්ද? ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම පින්නතුල්ලා හිත යොමු කරන්නට ඕන. එහෙමනම් අද මම මේ මාතෘකා ස්ථානයේ තබා ගත්තේ මේ සසර ගමන පිළිබඳව විශේෂයෙන් පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ මේ පළවෙනි අංග දෙක තමයි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. පින්නතුනි දැන් දුක දැන් පින්නතුලා දන්නවා දැන් දුකට හේතුව ඒ වගේම නිවන දැකීමට හේතු වෙන මාර්ගය. තුරු පැහැදිලිවම අපි දන්නවා මේ දුක තමයි ප්‍රධානම දේ. දුක හොඳටම අවබෝධ වුණොත් ප්‍රත්‍යක්ෂ වුණොත් එයා පින්නතුනි නිවන් දැකලා ඉවරයි. දුකම තමයි අපි අවබෝධ කරගන්න ඕන. දුකට මේ හේතු වෙන මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ඇත්තටම අපි තේරුම් ගන්න ඕන. දැන් බලන්න
දුකට හේතු වෙන දැන් හේතු ප්‍රත්‍ය හැටියට තමයි මේ පටිච්ච සමුප්පාදය තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතකොට දැන් බලන්න එදා බුදුරජාණන් වහන්සේ දා සුජාතාවගේ ඒ කිරිපිඩු දානේ වළඳලා ඒ වජිරාසනේ වාඩි වෙලා උන්වහන්සේ හිතවන්නේ චතුරංග සමන්නාගත වීරිය. මගේ සම ලේ ලිවියලෙනවා නම් වියලිච්ඡාවෙන් ඇට නහර මොනවා වුණත් මෙතනම වියලිලා ගියත් මම මේ සත්‍ය අවබෝධ කරගන්න නැතුව මේ ආසනෙන් නැගිටින්නේ නැහැ කියන වීරිය ඇති කරගෙන උන්වහන්සේ මේ වජිරාසනේ වාඩි වුණේ. ඉතින් වාඩි වෙලා උන්වහන්සේ මධ්‍යම යාමේ ඒ උන්වහන්සේට අර පුබ්බේ නිවාස චතුූපපාත කියන ඥාන ඇති වුණා. ඉතින් මේ අනවරාග්න සංසාරයේ පිළිබඳ උන්වහන්සේ දැක්කා. උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේට හිතා ගන්න බෑ. අර සංවට්ට විවට්ට ඒ කල්ප දක්වා කල්ප කාලාන්තරයක් උන්වහන්සේ ආපස්සට බලනකොට හැම තැනම ඉපදිලා. ඉපදිච්ච එකමයි වැඩි. ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ විතරක් නෙවෙයි ලෝක සත්‍යයේ ස්වභාවයක් දැක්කා. අහෝ මේ ලෝක සත්‍යයා උපදිනවා මැරෙනවා. චතුූපපාත ඥාන ඊළඟට පහළ වුණේ මේ සත්‍ය උපදිනවා ආය මැරෙනවා මේ විදිහට උන්වහන්සේ මේ ස්වභාවය දැක්කා. දැකලා මෙන්න මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය උන්වහන්සේ නුවණින් මෙනෙහි කළා. එතකොට බලන්න පින්නතුනේ දැන් මේවා මෙහෙම මට නම් දේශනා කරනකොට ඇඟ හිරි වැටෙනවා. හේතුව වෙන දෙයක් නෙවෙයි. දැන් පොත්පත්වල සූත්‍ර දේශනාවල මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව කොච්චර දේශනා මොනතරම් විග්‍රහයන් තියෙනවද? ඒ තිබිලත් පින්නතුනේ අපිට මේක අල්ලගන්න හරියට බෑනේ. ඒතර උන්වහන්සේ මේක කිසිම කෙනෙකුගේ ගැන්වීමක් නැතුව තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගත්තා කියලා කියන්නේ හිතන කොටත් හරි පුදුමයි. කොහොම එකක්ද ਸਰවඥතා ඥාන කියලා හිතා ගන්න පුළුවන් එතකොට. ඇයි දෙයනේ මෙච්චර දේශනා යනවා නොඑක් විදිහට කියා දෙනවා. කොච්චර කියා දුන්නත් අපිට මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ඉතින් හැම වෙලෙම සිත්වල නැහැ. අහන වෙලාවට ඔය හිතට එනවා ආපහු නැහැ. ඉතින් ආය අවිද්‍යාවෙන්. නමුත් බලන්න උන්වහන්සේ හරියට කිසිම දෙයක් දන්නේ නැතුව එහෙම දෙයක් මේ පටිච්චසමුප්පාදයක් කියන එකක් එහෙම සඳහනක්වත් නැතුව උන්වහන්සේ අවබෝධ කරගත්තා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. එතකොට උන්වහන්සේ දැන් මේක විමසන්න පටන් ගත්තා. උන්වහන්සේ විමසුවේ කොහොමද? දැන් මේ ජරා මරණ කියන දෙක කාටත් පොදුයි. දැන් අපි මෙතන ඉන්න අපි හැමෝම බලන්න අපි ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. ඉතින් සාමාන්‍ය නුවණැසට නෙවෙයි ඇහැට වුණත් අපට ඒක පේනවා. දැන් අපි හැමදාම දැකපු පුජ්‍යලෙක් දැන් මේ කොරෝනා කාලේ අපි අපේ මේ අම්මලා සමහර අය දැක්කේ නැහැ. ඉතින් අවුරුදු 2-3කට පස්සේ දකින්නකොට ඉතින් අපිට පේනවා ලොකු වෙනසක් වයසට ගිහිල්ලා අපිවත් පේනවා ඇති එහෙම. ඉතින් මම මේ නුවණැස ගැන නෙවෙයි කියන්නේ සාමාන්‍ය ඇහැට වුණත් පේනවා මේ විපරිණාමය. එතකොට පින්නතුනේ නුවණින් දකිනකොට මේක ක්ෂණයක් පාසාම විනාශ වෙනවා. ඒතර මේ ජරා මරණ කියන එක දැන් මනුස්ස ලෝකයට විතරක් පොදු දෙයක් නෙවෙයි තිරිසන් අපායට අනිකුත් අපායන්ට දිව්‍ය ලෝකයට පවා පොදුයි. දැන් දිව්‍ය ලෝකෙත් ජරාව තියෙනවා. මරණය තියෙනවා. දැන් දිව්‍ය ලෝකයේ තියෙන ජරාව මොකක්ද? දිව්‍ය ලෝකයේ තියෙන පුණ්‍ය ඉර්ධියක් තමයි. නමුත් එහෙ තියෙන ජරාව තමයි දෙවියන්ගේ ඇඟට දාඩිය දහන්නේ නැහැ. ඊළඟට දෙවියෝ ඔය ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්නෝ ඒවට කිලුට වෙන්නේ නැහැ. බොහොම තියෙන දිව්‍ය ලෝකෙනේ. හැබැයි චුත වෙන්න කිට්ටු වෙනකොට දෙවියන්ගේ ඇඟෙන් දාඩිය ගලනවා කියනවා. සංයුත්ත නිකායේ සඳහන් වෙනවා දෙවියන්ගේ ඇඟෙන් ඔන්න දාඩිය ගලනවා. ඊළඟට දිව්‍ය භෝජනේ අප්‍රිය. දැන් දෙවියන්ට අප්‍රියාවක් නැහැ කවදාවත්. දැන් කෑම දකින්නකොට දිව්‍ය ආහාර දකින්නකොට අප්‍රියයි. ඊළඟට අර තමම් දාගෙන ඉන්න එක එක ඔය මල් මාලා ඕම ඔක්කොම පර වෙනවා. දිව්‍ය විමාන වලට යන්න හිතෙන්නේ
ඕවා තමයි එහෙ තියෙන ජරාව. එතකොට බලන්න පින්නතුනේ බ්‍රහ්ම ලෝකයට ගියත් ඉතින් එහෙමයි. මොකද මරණය තියෙනවා. ඉතින් මේකට හේතුව මොකද්ද කියලා අපි හැමෝම විමසන්න ඕන. දැන් අපිට භාග්‍යවතුන් වහන්සේ විමතන ආකාරය ඉතින් පැහැදිලිවම දේශනා කරලා තියෙනවානේ. ඒ නිසා අපට ඒ අනුව හිතන්න පුළුවන්. දැන් අපි හැම කෙනෙක්ම ජරා මරණයන්ට ලක් වෙනවා. ඒකට හේතුව තමයි ඉපදීම. එතකොට ඉපදිච්ච නිසා තමයි අපි මේ ජරා මරණයන්ට ලක් වෙන්නේ. දැන් හිතන්න බලන්න අපි ඉපදුන් නැත්තම් අපිට මේ ජරමර එකක්වත් තියෙනවද? මේ ජරමර එකක්වත් නැහැ. අනිත් එක මේක සීමිත කාලයකට උපදින එකකුත් නෙවෙයිනේ. දැන් මෙතන ඉන්න මේ අම්මා කෙනෙක් ගත්තොත් ඒ අම්මගේ ජීවිතය ආපස්සට බලාගෙන ගියොත් පින්නතුනේ කෙලවරක් හොයන්න බෑ කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ආරම්භක කෙලවරක් හොයන්න බෑ කියනවා. එතකොට බලන්න ඒකනේ ඒ අම්මගේ ජීවිතය ගත්තොත් සාමාන්‍යයෙන් 31 තලයේ හැම තැනකම කරක් ගහලා තියෙනවා. බ්‍රහ්ම ලෝක 16 ඊළඟට අරූපාවචර ලෝකවල සක්‍රයා වෙලා දිව්‍ය ලෝකේ 6 ඒ වගේම සතර මහා ඒ අපායන් 4 කියන්නේ අවීචය තිරිසං අපාය പ്രേත ලෝක අසුරන් ඒ නිකායවල මනුස්ස ලෝකේ මේ හැම තැනම ගිහිල්ලා තියෙනවා. ඒ හැම තැනම ප්‍රධාන තැන් උසුරලා තියෙනවා. ඊළඟට පුදුම විදිහට දුක් විඳලා තියෙනවා. හැබැයි ගිහිල්ලා නැති එකම තැන තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට යන්නේ අනාගාමී වෙච්ච අය. එහෙ ගියාට පස්සේ ආයෙ පුතත්ජනෙක් හැටියට එන්න විදිහක් නැහැනේ. ඉතින් එහෙමනම් අනිත් හැම තැනකම අපි ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ ඉපදීම කියලා කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ඉතින් මේ සසර ඉතින් කෙරිලාම තියෙන්නේ ඕක. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේක නුවණින් දැකලා බලලා උන්වහන්සේ දේශනා කරන මහණෙනි මේකෙදි ඉතින් කියන්න තියෙන්නේ අපි කවුරුත් මහ පොළොවට පස් එකතු කරපු එක තමයි කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඉතින් අර උපදින මැරෙන වෙලාවෙ ඉතින් පොළොවට පස් වෙන ඕක තමයි වෙලා තියෙන්නේ. එහෙමනම් මේක අපි තේරුම් ගන්න ඕන මේ ජරා මරණයන් අපිට උරුම වුණේ වෙන කිසිවක් නිසා නෙවෙයි අපි ඉපදිච්ච නිසා. දැන් අපි ඕක සමහර වෙලාවට ධර්මයේ දන්නේ නැත්නම් ඔන්න කියනවා මන් ලෙඩ වුණේ අහවලා නිසා මං ආයෙත් මේ විදිහට දිරලා ගියේ අරක නිසා මේක නිසා කොහෙට හරි ඇඟකට දාන එක තමයි අපි කරන්නේ. නමුත් ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ඉපදිච්ච නිසා. ඊළඟට අපි නුවණින් විමසන්න ඕනේ ඇයි අපි ඉපදුනේ? දැන් මේ දුක්ඛ සත්‍ය මේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ඇයි අපි ඉපදුනේ? දැන් අපි මෙතන ඉන්න හැමෝම දන්නවා මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඔය විදිහට. එතකොට පින්නතුනේ අපි අර නොදන්න දෙයකට වඩා දැන් නොදන්න අවිද්‍යාව තෝරගෙන එතන ඉඳලා මේ මුල ඉඳලා එනවට වඩා අපි දැන් ඉන්න තැන ඉඳලා මේක විමසගෙන යන එක තමයි වටින්නේ. මොකද පටිච්ච සමුප්පාදයේ ඇත්තටම මුලාග කියලා එකක් නැහැ නේද? මුලට අවිද්‍යාව සඳහන් වුණාට මේක වෘතයක් වගේ. දැන් රවුමක පුළුවන් ද මුලක් හොයන්න? රවුමක මුලක් හොයන්න බෑ. හැබැයි අවිද්‍යාව ඉඳලා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. තවත් සූත්‍ර දේශනාවල ඉතින් අග ඉඳලත් මැද ඉඳලත් කොහෙන් පටන් ගත්තත් මේක විස්තර කරන්න පුළුවන්. මොකද සාමාන්‍ය සංසාර චක්‍රය කියලානේ කියන්නේ. ඒතර සංසාර චක්‍රය කියන්නේ මේ ක්‍රියාවලියට. ඒතර මේකේ මුලක් අගක් හොයන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි ඉන්න තැන ඉඳලා විමසගෙන යනකොට තමයි අපට මේක හොඳටම දැනෙන්නේ. එහෙනම් අපි හැමෝම ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා. මේ හැම දෙයකටම හේතු උනේ ඉපදීම. ඇයි ඉපදුනේ අපි?
අන්න දැන් බලන්න එදා සරුවච්චන් වහන්සේ වජිරාසනේ ඉඳගෙන දැන් මෙනෙහි කරනවා. ඇයි ඉපදුනේ? ඉපදුනේ භවය නිසා. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. එතකොට විපාක පිණිස කර්ම සකස් වුනේ නැත්තම් දැන් බලන්න මේ පින්නතුල්ලාට කුසල කර්ම එක්රැස්තුන් නැත්තම් මේ අත්ව ඉපදිනවද? දැන් මේ අත්තන්ගේ ජීවිතවල කුසලොත් නැහැ අකුසලොත් නැහැ. රහතන් වහන්සේට එහෙමනේ. රහතන් වහන්සේට කුසලොත් නැහැ අකුසලොත් නැහැ. උන්වහන්සේට පහළ වෙන සිත් ඔක්කොම ක්‍රියාසිත. කිරීම පමණයි. ද රහතන් වහන්සේ හොඳ වැඩ කරනවානේ හොඳ වැඩමනේ කරන්නේ. උන්වහන්සේලා දන් දෙනවා බණ කියනවා. දැන් සරියුත් මහ රහතන් වහන්සේ කොච්චර බණ කිව්වද? ඉතින් පුතත්ජනෙක් කරා නම් කුසල්. නමුත් උන්වහන්සේලාට එහෙම කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. කිරීම පමණයි ක්‍රියාවක් විතරයි. මොකද ආයි විපාක දෙන්න අවස්ථාවක් නැහැනේ. එතකොට බලන්න පින්නතුනේ දැන් අපට එහෙම නෙවෙයි. අපිට කරන කියන හැම දෙයකින්ම කර්ම සකස් වෙනවා. ඒ කර්ම සකස් වීම නිසා ඊට අනුරූපව භවයක් සකස් වෙනවා. එහෙමනම් අන්න බලන්න අපි හැම කෙනෙක්ම ඉපදුනේ මේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. දැන් අපි කියනවානේ දැන් භවය කියලා කිව්වහම උප්පත්ති භවය කර්ම භවය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් මෙතන විශේෂයෙන් කර්ම භවය අපි ගත්තොත් මේ කුසල කර්ම. දැන් ඔය අකුසල් සිත් හැටියට කුසල් සිත් හැටියට ඔය තියෙන්නේ. දැන් අකුසල කරගත්තාම ඊට අනුරූපව ඔන්න කර්ම සකස් වෙලා අපි ඔය උපේක්ඛා සහගත සම්තීර්ණ සිත් වලින් අපාය උපදිනවා. ඊළඟට ඔන්න කාමාවචර ලෝකයේ මිනිස්සෙක් වෙලා අපි මේ විදියට ඉපදෙන්නේ මහා කුසල විපාකයන්ගේ විපාකයක් හැටියට. දැන් අපි කුසල් සිත් 8 දන්නවනේ. ඒ කුසල සිත් 8ට අනුරූපව විපාක 8කුත් තියෙනවා. ඒ විපාක 8ට අනුරූපව අපි ඉතින් උපදිනවා. දැන් එක එක්කෙනාගේ එක ස්වභාවයන් තියෙන්නේ. සමහරු මහා ධනවත් රූප සම්පත්තියෙන් යුක්තයි. කිසි දෙයක් අඩු නැහැ. ඒ ඉතින් තමන් ඉපදිච්ච ඒ කුසලයේ ඒ කර්ම විපාකයේ හැටියට ඉතින් ඒ ප්‍රතිසන්දිය ලැබෙනවා. ඒ වගේ ඉතින් එක එක්කෙනාගේ උස් පහත් ભેද තියෙනවා. එතකොට බලන්න පින්නතුනේ දැන් අපි තේරුම් ගන්න ඕන ඉපදුනේ නිකන් නෙවෙයි. නිකන් ඉබේ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. දැන් අපිට හිතෙනවනේ සමහර විටෙන් ඔහෙ ඉපදුනා නිකන් දැන් අද ලෝකේ ගොඩාක් අය හිතන්නේ මේක ඉබේ සිද්ධ වෙන එකක් කියලා. දෙවියන්ගේ නිර්මාණයක්නේ. නමුත් එහෙම නෙවෙයි බෞද්ධයන් හැටියට බලන්න අපිට නුවණින් විමසන්න අවස්ථාව තියෙනවා. අපි ඉපදුනේ මේ කර්ම සකස් වෙච්ච නිසාමයි. හොඳයි කර්ම සකස් වුණේ කර්ම සකස් වුණේ අන්න දැන් තථාගතයන් වහන්සේ විමසනවා. භවයේ සකස් වුණේ උපාදාන නිසා. උපාදාන කියලා කියන්නේ ඉතින් දැඩිව බැඳී ගියා. මොනවටද අපි බැඳී ගියේ? කාමයට බැඳී ගියා. කාම උපාදාන. කාමයේ අල්ල ගන්නවනේ ලොකුවට. ඊළඟට නොයේක් මතවාද වලට, දෘෂ්ටි වලට බැඳිලා ගියා. දිට්ඨි උපාදාන. ඊළඟට සීලබ්බත උපාදාන නොයේක් විදිහේ වෘත වලට. දැන් සාමාන්‍යයෙන් ඔය සමහර දැන් මේ ධර්මයේ තුල වුණත් අපි ඒක තමයි බොහොම කල්පනාවෙන් ඉන්න ඕන. සමහරු මේ සිල් රකින්න වෘත වලට දැඩිසේ බැඳිලා ඉන්නවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපද වලට වඩා සිල් අපි රකින්න යන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඒක සීලබ්බත පරාමාසයක් වෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න ඒක මම මීට කලිනුත් කියලා තියෙනවා කියලා මට මතකයි. දැන් අපි හිතමු දැන් ගිහියෙකුට රකින්න තියෙන සිල් තියෙනවානේ. දැන් ඉස්සර ගල්දුවේ මහාන වෙන්න ආවා ඒක තරුණ ළමෙක්. ඉතින් බොහෝම සංවරයි. හරි හොඳයි. දවසක් මේ කොහොඹ පැලයක් හින්දන්න මම එයාට කිව්වා පුංචි වලක් සකස් කරන්න. ඕන වැඩක් කරන්න මේ වලවල් හරන්න බෑ කිව්වා. මම ඒ මොකද කියලා. නෑ මම ප්‍රතිපත්තියක් හැටියට වලවල් හරන්නේ මල් කඩන්නේ ගස්වල අතු කඩන්නේ ඒවා හොඳ නෑ. එතකොට පින්නතුනේ එහෙම සීලයක් තියනවාද? එහෙම සීලයක් තියෙන උපසම්පදා භික්ෂුවට. උපසම්පදා භික්ෂුවට පොළව හරන්න බෑ.
ගස්වල අතු කඩන්න බෑ. ඒවටත් හේතු නිසා තථාගතයන් වහන්සේ පනවලා තියෙනවා. ගිහියන්ට කොතනවත් ඒ වගේව නැහැ. එතකොට බලන්න දැන් ඒ තැනැත්තා බොහෝම සංවරශීලීව හිටියට එයා ධර්ම මාර්ගයේද වඩන්නේ නැහැ. ඒක වෘත්තයක්. එයා ගත්ත දෘෂ්ටියක්. ඒක ගලවන්නේ නැහැ. දැන් සමහරු ඉන්නවා දැන් මේ තමන්ගේ මත පින්නතුනේ දැන් ඔන්න පැවිදි වෙන්න ඇවිල්ලා පැවිදිත් වෙලා කාලයක් යනවා මේ අපි දන්නවා හාමුදුරුවෝ ඉන්නවා. ඒ අල්ලගත්ත වෘත ඒවා මේ නරක දේවල් හැටියට පේන්නේ නැහැ. නමුත් ඒ කොහෙන් හොයාගත්තේවද කියලා හිතා ගන්න බෑ. ඒවා අල්ලගෙන ඉන්නවා. ඒවා උපාදාන වෙනවා. අන්න ඕවට තමයි බැඳිලා යන්නේ. දැන් අපි ගත්තොත් දැන් ඔය නොයෙක් විදිහට දැන් ඔය මත් මාංශ ප්‍රශ්න වුණත් ඉතින් ඕවා මිනිස්සු අද ඕවත් එක්ක අල්ලගෙන කොච්චරනම් දෘෂ්ටි හදාගෙන ඉන්නවද? ඉතින් මම මේ කියන්නේ උදාහරණ. ඉතින් ඒවා අල්ලන්න අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ වදාළ පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට ගියේ නැත්නම් අපි අන්තයකට වැටෙනවා. දැන් මම හොඳට මේ විනය පිටකේ බලපුවාම තේරෙනවා බුදුරජාණන් වහන්සේ මොන තරම් සමබරව කොහෙටවත් අහුවෙන්නේ නැති වෙන්න තථාගතයන් වහන්සේ මේ ශික්ෂණය හික්මීම දේශනා කළා තියනවාද කියලා. ඒ නිසා පින්නතුනේ මේක මම මේ වැඩියක් කියන්නේ මේ ප්‍රතිපත්ති පුරණ අයට පවා අමුතු දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටි වලින් අපි අයින් වෙන්න ඕනේ. ඒක උපාදාන. ඒ වගේම ඉතින් කර්ම සකස් වෙලා ඔන්න උපදිනවා ඒ වගේම දිට්ඨි උපාදාන වලින්. ඊළඟට අත්වාද උපාදාන. ඒ කියන්නේ ඉතින් මම්ම තමයි. ඊට එහා එකක් නැහැ. ආත්ම සංඥාව. ඒකට දැඩිව බැඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහෙමනම් ඒකත් උපාදානයක්. අන්න බලන්න. එතකොට පින්නතුනේ මේ භවයේ සකස් වුනේ මෙන්න මේ දැඩිව බැඳී යාම නිසා. ඊළඟට දැඩිව බැඳී ගියේයි තණ්හාව නිසා. නිකම් බැඳෙන්නේ නැහනේ. දැන් ඔය කියන වෘත වලටත් ඉතින් කාමයට තණ්හාවයි අනිත් දේවල් තණ්හාව. නේද? දැන් සමහරු ඉතින් ඔය කුසලයට පවා ඉතින් හරි තණ්හාවක් තේනවනේ. ඉතින් කුසල් කරන්න නම් කමක් නැහැ. ඒක ඉතින් ඒකට අපි තණ්හාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව ධර්ම ඡන්දේ කියලාවත් කියන්න පුළුවන් නේ. කුසලයට තියෙන කැමැත්ත. සමහරු කුසලයට හරි ලෝභයි අනිත් අයට කරගන්න කලින් කුසල් වලට ඉතින් එහෙම වේගෙන් මාන්ති වෙනවා. ඉතින් පින්නතුනේ එතන ඉතින් ඇත්තටම උපේක්ෂාව භජනය කරලා බොහොම කල්පනාවෙන් හිටියොත් ඊට වඩා කුසල් සිත් ඇති කරගන්නත් පුළුවන්. එතකොට දැන් දැඩිව බැඳී ගියේ මෙන්න මේ තෘෂ්ණාව නිසා. එහෙනම් තෘෂ්ණාව කියන එක ඉතින් කාටත් තේරෙනවා. අපි හැමෝම මේ සසර ගමන මේ විදිහට ඉපදී මෙරි යන්නේ පින්නතුනි මේ ආසාව නිසාමනේ. මේ තෘෂ්ණාව නිසාමයි. දැන් බලන්න මේ තෘෂ්ණාව සහිතව ඉතින් අපි මරණයටපත් වුණාම මේ ශක්තියෙන් ආපහු උපදිනවා. එහෙනම් මේ භවයේ සකස් වෙන්නේම මේ තෘෂ්ණාව නිසා. එතකොට තෘෂ්ණාව කියලා කියන්නේ ඇත්තටම ඒක චෛතසිකයක් කියන එක පින්නතල දන්නවා. ලෝභ කියන චෛතසිකයනේ. තෘෂ්ණාව කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අපිට මේක මහා මෙරක් වගේ තේරුණාට ඇත්තටම මේ හිතේ පහළ වෙන සිතුවිල්ලක් පමණයි තෘෂ්ණාව කියලා කියන්නේ. එතකොට බලන්නේ උපාදානයේ සකස් වුනේ මෙන්න මේ තෘෂ්ණාව නිසා. දුරිතේ පිළිබඳව පින්නතුනි ඉතින් නොයේක් දේශනාවන් තෘෂ්ණාව ගැන පින්නතුල අහලා තියෙනවා. ඒ නිසා කාල වේලාවත් මැද නිසා මම වැඩි කියන්න යන්නේ නැහැ. ඒ තෘෂ්ණාව හැදුනේ කුමක් නිසාද? තෘෂ්ණාවට හේතු උනේ වේදනාපත්‍ය තණ්හා. අන්න අපි හැමෝටම තෘෂ්ණාව ඇති උනේ විඳීම නිසා. දැන් බලන්න අපි භුක්ති විඳින්නේ කොහෙන්ද? මේ ආයතන හරහා. ඇහෙන් රූප බලනවා විඳිනවා. අපි කැමති එකක් නම් හොඳයි කියලා වින්දා තෘෂ්ණාව. අකමැති එකක් නම් දුක්ඛ වේදනාව. මධ්‍යස්ථ නම් උපේක්ෂා වේදනාව. එතකොට පින්නතුනේ ඇහෙන් පමණක් නෙවෙයි කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් මේ හැම වෙලේම අපි විඳින එකනේ කරන්නේ. දැන් මේ වෙලාවෙත් උනත් ඉතින් විඳිනවා මොනවා හරි. විඳින්න නැතුව
දැන් මේ බණ ටික අහනකොට දැන් මේකට කැමති නම් සැප වේදනාවක් ලැබෙනවා, සෝමනස්ස වේදනාවක්. මේකට දැන් අකමැති නම් අනේ ওই පටිච්චසමුප්පාදේ ඕක ඕනේ මට තේරෙන්නේ නැහැ. ඉතින් මොකක් හරි හිතුවම මතවාදයක් ආවා කියන්නේ අන්න දුක් වේදනාව කැමති නැහැ. ඊළඟට ඔය හේ නෑ නිකන් වාඩි වෙලා ඉන්න ඕක කිව්වත් එකයි නැතත් එකයි ඔන්න ඔහේ කියලා නිකාම් ඉන්නවනම් උපේක්ෂා වේදනාව. එතකොට බලන්න වේදනාවක් පහළ නොවන අවස්ථාවක් නැහැ. හැම වෙලේම වේදනාව තියෙනවා. ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙන මොහොත දක්වාම වේදනාවෙන් තොරව හිතක් පහළ වෙන්නේ නැහැ. එතකොට බලන්න පින්නතුනි මේ විඳීම නිසා මෙන්න මේ තෘෂ්ණාව ඇති වෙනවා. එතකොට දැන් හොඳට තේරුම් ගන්න ඕනේ කවුරු හරි ඇහුවොත් ඇයි තෘෂ්ණාව ඇති වෙන්නේ? තෘෂ්ණාවට හේතුව මොකක්ද කියලා නිකන් ඇහුවොත් අපිට ටක් ගාලා ඔලුවට එන්න ඕනේ වේදනා පත්‍ය තණ්හා. මේ ලෝකේ හැම කෙනෙක්ම ආසා කරන්නේ වෙන දෙයකට නෙවෙයි. මොකක් නිසාද? විඳීම නිසා තමයි හැමෝම ආසා කරන්නේ. ඊළඟට පින්නතුනේ විඳීම සකස් වුනේ කොහොමද? විඳීමට හේතුව මොකද්ද? විඳීමට හේතුව තමයි වේදනාවට හේතුව තමයි ස්පර්ශය. එතකොට බලන්න එදා බුදුරජාණන් වහන්සේ අර තනියෙන් බෝධින් වහන්සේ ළඟ වැඩ ඉඳගෙන වජ්‍රාසනයේ වැඩ ඉඳගෙන උන්වහන්සේ పూర్ව යාමේදී මෙනෙහි කරනවා. මේ සත්වයාට මේ දුකට හේතුව උන්වහන්සේ විමසනවා. ඉතින් උන්වහන්සේ දැක්කා මට පමණක් නෙවෙයි මේ ලෝක සත්වයාටම මේකයි හේතුව. ඔන්න එහෙමනම් දැන් විඳීමට හේතුව උන්වහන්සේ විමසනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ පින්නතුනේ තුන් දෙනෙකුගේ එකතු වීමක්නේ. ඇහැයි රූපයයි සිතයි එකතු වුණා. ඒක හේ ස්පර්ශය. කනයි ශබ්දයයි සිතයි එකතු වුණා. ඒක කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වුණා. ඒක නාසයේ ස්පර්ශය. දිවයි රසයයි පහස සිතයි එකතු වුණා. ඒක දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි එකතු වුණා. කයේ ස්පර්ශය. ඊළඟට පින්නතුනේ මනසයි අරමුණුයි විඥානයයි එකතු වුණා. මේක තමයි සිතේ ස්පර්ශය. එතකොට බලන්න මේ තුන් දෙනා එකතු නැත්තම් මොනම වෙලාවකවත් පින්නතුනේ විඳීමක් හටගන්නේ නැහැ. දැන් හිතන්නකෝ ඇහෙන් වේදනාවක් හටගන්න නම් කියන්නේ ඇහෙන් සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි මොකක් හරි හටගන්න. දැන් මේ ඇහෙන් රූප පේන්නේ නැහනේ. ඒ රූප පේන්න මේ තුන් දෙනා එකතු වෙන්න ඕන. ඒකයි මම කිව්වේ රූපයක් දකින්නවා කියන්නේ ඇහැ කියන්නේ මේ හිතක් කියලා. රූපයක් දකින්නවා කියන්නේ හිතක්. එතකොට බලන්න මේ තුන් දෙනා එකතු නැත්තම් වේදනාවක් හටගන්නේ නැහැ. පස්සපත්‍ය. එතකොට නාම රූපත්‍ය පස්සෝ අන්න ඒකයි එතන කිව්වේ. එතකොට බලන්න පින්නතුනේ මේ වේදනාවට හේතුුනේ මෙන්න මේ ස්පර්ශය. මේ තුන් දෙනාගේ එකතුව. ස්පර්ශයෙන් තොරව ස්පර්ශයෙන් නැති අවස්ථාවක් නැහැ. මේ තුන් දෙනා එකතු වුණාද එතන ස්පර්ශය තියෙනවා. ඊළඟට ස්පර්ශයට හේතුව මොකද්ද කියලා උන්වහන්සේ විමසනවා. අන්න ස්පර්ශයට හේතු උනේ මේ ආයතන 6. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය නැත්නම් මේ කය, මේ මනස. මෙන්න මේ ආයතන 6 තමයි ස්පර්ශයට හේතු වෙලා තියෙන්නේ. දැන් බලන්න ආයතන 6ක් නැත්නම් ස්පර්ශයක් ඇති වෙයිද? නෑනේ. ආයතන 6 තමයි ස්පර්ශයට හේතු උනේ. ඊළඟට ආයතන 6 මොකක් නිසාද සකස් වුනේ? ඔන්න නුවණින් විමසනකොට තේරුණා මේ ආයතන 6 හැදුනේ නිකම්ම නෙවෙයි නාම රූප නිසා. පින්නතුනේ හිතයි කයයි දෙකම නැත්තම් ආයතන හටගන්නේ නෑනේ. එහෙමනම් ආයතන 6 හටගත්තේ මෙන්න මේ ස්පර්ශය හටගත්තේ මෙන්න මේ ආයතන 6 මුල් කරගෙන. ආයතන 6 සකස් වුනේ කුමක් නිසාද කියලා උන්වහන්සේ බලනකොට ඔන්න විඥාණය. දැන් බලන්න අපිට මේ විඥානය කියන එක මේක තේරුම් ගන්න ඕනේ. මෙතන එක වගේම තියෙනකොට ටිකක් පැටලුම් සහගතයි වගේ. නමුත් මෙතන කියන්නේ මේ ප්‍රතිසන්දි විඥානය. දැන් බලන්න විඥානයක් දැන් මව කුසක අර ඔක්කාන්තික්කනේ කියලා අපි ප ဋ ාණ කියනකොට
පින්නතුනට මතක ඇති ඔක්කාන්තික්කනේ නාම රූපං කියලා කියනවා. කියන්නේ ප්‍රතිසන්දික්ෂණෙහි නාම රූප දෙක එකට පහළ වෙන්නේ. එහෙම නැතුව ඔන්න දැන් කලලේ ඇති වෙලා මව් කුසක ඒක කොහේ තියෙනවා නිකන් මස් කැදල්ලක් වගේ ඊට පස්සේ කොහේ හරි යන විඥානයක් එතෙන්ට එන්නේ නැහැ. මේ දෙකම ඔක්කාන්තික්කනේ ප්‍රතිසන්දික්ෂණෙහි මේ දෙකම එකට තමයි පහළ වෙන්නේ. එතකොට පින්නතුනේ දැන් විඥානය කියන එක දැන් බලන්න විඥානයක් මව් කුසක මේ දෙකම එකට සිද්ධ වෙන්නේ. එතකොට අර නාම රූප සකස් වෙන්න විඥානය ඕන කරනවා. ඒක දැන් මව් කුසක වෙන්න පුළුවන්, බිත්තරයක් ඇතුලේ වෙන්න පුළුවන්, ඔය තෙත් පරිසරයක වෙන්න පුළුවන්. දැන් බලන්න අඹ ගෙඩියක් වුණත් ඔය කුණු වුණොත් එහෙම තෙත් පරිසරයක් එතන තියෙනවා. ඒ තෙත් පරිසරයේ ටික දවසක් යනකොට මෙන්න ඉතින් අර විඥානේ අර එතන පණුවෙක් වෙලා හරි ඇති වෙනවා. ආයතන හයක් හට ගන්නවා. එතකොට බලන්න විඥානය මේකට අවශ්‍ය කරනවා. එතකොට දැන් පින්නතුලට තේරෙන විඥානයක් තිබුණොත් තමයි නාම රූප හටගන්නේ. ඉතින් ඒකට ඉතින් මව් කුසකම ඕනේ. දැන් අපිට ඔය ඕන තැනක විඥානය තිබුණොත් විඥානයක් ඇති වුණොත් එතන ඒකාන්තයෙන් නාම රූප ඇති වෙනවා. ඉතින් එහෙමනම් අර බලන්න නාම රූප සකස් වෙන්න හේතුනේ මේ විඥානය. විඥාණයට හේතුනේ මෙන්න මේ සංස්කාර. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යංග. ඒ කියන්නේ සංඛාර කියලා කියන්නේ මේ ලෝකයේ සියල්ලම සංඛාරනේ. එතකොට මේ සංස්කාර තමයි ඒකට හේතුනේ. ඊළඟට සංස්කාර වලට හේතුව මෙන්න මේ අවිද්‍යාව. ඒ කියන්නේ නොදන්නකම. නොදන්නකම කියලා කියන්නේ විශේෂයෙන්ම දුක දන්නේ නැහැ, දුකට හේතුව දන්නේ නැහැ, නිවන දන්නේ නැහැ. නිවන සාක්ෂාත් කරන්න ඕන මාර්ගය දන්නේ නැහැ. මේක තමයි අවිද්‍යාව. ඒත් පින්නතුනේ මේ අවිද්‍යා නීවරණානම් කියලා කියන්නේ අවිද්‍යාවෙන් තමයි මේක වහලා දාන්නේ. දැන් අපිට අතීතයේ මතක නැහැනේ. දැන් බලන්න මේ භවයෙන් භවය මේක වහලා දාන්නේ ඇත්තට මේ අවිද්‍යාවෙන්. දැන් බැරි වෙලාවත් මේට ඉස්සෙල්ලා ජීවිතේ මහා අපා දුක් විඳ කෙනෙක් නම් අපි ඒක අපිට පේන්න ගත්තා නම් එතනම අපි අවබෝධයෙන් කලකිරෙනවනේ. ඒක වහලා දාලා තියෙන අවිද්‍යාවෙන්. දැන් මේ ජීවිතේ වුණත් බලන්න පුදුම දුක්ඛ දෝමනස්යන්ට ලක් වෙලා ඔන්න මරුණා මෙන්න මරුණා කියන தത്വයට ලෙඩ වෙලා ව්‍යාධියටපත් වෙලා ඔක්කොම අමතක කරලා දාන්නේ මේ අවිද්‍යාවෙන්. ඉතින් අවිද්‍යාවෙන් වහලා දානවා. එතකොට පේන්නේ නැහැ. එතකොට තමයි පින්නතුනේ ඉතින් මේක මේ අවිද්‍යාව තමයි ඉතින් මූලික දේ सिद्ध කරන්නේ. ඉතින් එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය නිතර නිතර විමසන්න පුරුදු වෙන්න ඕන. විමසන්න පුරුදු වෙනකොට පින්නතුනේ ලැබෙන ආනිසංස අනන්තයි අපරිමාණයි. මේ සසර ස්වභාවය පිළිබඳව හොඳ වැටහීමක් ඇති වෙනවා. ඇලීම් ගැටීම් කියන එක ගොඩාක් පාලන වෙනවා. අටුවාවේ තියෙනවා දැන් ඇත්තටම එක එක්කෙනාට අපි දොස් කියන්න යන්නේ. අනේ ඉතින් ඒක මගේම මම්ම තමයි වැරදි. පටිච්චසමුපාදයේ සීකරන දකින මෙනෙහි කරන කෙනා හැම වෙලේම හිතන්නේ අනේ කාගේවත් දෙයක් නෙවෙයි මමමයි මෙතන වැරද්ද කරගෙන තියෙන්නේ. මං ඉපදුන්නේ නැත්තම් මට මෙහෙම කවුරුත් බයින්නේ නැහනේ. මට මෙහෙම මේ විදිහේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහනේ. හැම වෙලේම පින්නතුනේ පටිච්ච සමුප්පාදයේ තුල ඉන්න කෙනාට ඇලීම් ගැටීම් හරි අඩුයි. ඒ එහෙමනම් එයා දුක්ඛ සත්‍ය වහවහාම අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මේ බුදුරජාණන් වහන්සේ තාම නැවුම්ව. ඒ නැවුම් කියලා මම කිව්වේ දැන් මේ දේශනා අහනකොට නිකන් හරි අලුත් වගේනේ. දැන් අපේ ජීවිතයේ පිළිබඳ වුණත් දැන් අපට හොඳට විමසනකොට තේරෙනවා මේක නිකන් මේ දැන් පැනෙවුවා වගේ. කිසිම පරණ ගතියක් පේන්නේ නැහැ. එතකොට බලන්න පින්නතුනේ මේ ක්‍රියාවලියම අපි හොඳට දකිනකොට අපිට මේ යථාර්ථය අවබෝධ කරගන්න පහසුයි. එතකොට දැන් මම පින්නතුලට මුලින් කියවනේ මේ සිහිය. දැන් අපි චිත්තානුපස්සනාවෙන් හරි මේ කායානුපස්සනාවෙන් හරි පින්නතුනේ බොහොම සිහියත් එක්කම ඉන්නවනම් ඇත්තටම අපට මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දකින්න එක ලොකු පහසුවක් වෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ උනත් එදා උන්වහන්සේ පුංචිම කාලේ ආනාපාන සති කර්මස්ථානයේ දිනු කළා. එදාර ඉපදිලා
බොහොම පුංචි කාලේ අර සුද්ධෝදන මහරජුරු ඇවිල්ලා වැන්දේ වෙලාවෙනේ තමන්ගේ පුතා පලක් බැඳගෙන දැන් අහසේ භාවනා කරනවා. ඊළඟට උන්වහන්සේ ගිහි ජීවිතය ගත කරා. ඉතින් කාමසුකල්ලිකාණ යෝගයේ පැත්තේ අන්තයට ගිහිලා තියෙනවා උන්වහන්සේ හිතුවා ගේ ගෙදරින් නික්මිච්ච ගමන් අනිත් අන්තයට ගියොත් මට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ මොකද කරේ? අන්තෙ කෙල්ලවරටම ගියා. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට හිතන්නවත් බැරි විදිහට උන්වහන්සේ අන්තෙ කෙලවරටම ගියා. නමුත් වැඩේ හරි ගියේ නැහැ. උන්වහන්සේ දා බෝමුලාරා වැඩ ඉඳගෙන වජිනාසනේ වැඩ ඉඳගෙන උන්වහන්සේ කල්පනා කළා දැන් ඉතින් අර පුංචිම කාලේ ලදරුවා කාලේ මං කරපු දේ උන්වහන්සේම කරපු දේ ගුරුවරයා හැටියට ඒ වෙලාවේ සිහි කරගත්තා. ආනාපාන සති කර්මස්ථානය. අන්න මධ්‍යම මාර්ගයට ආවා. මධ්‍යම මාර්ගයට ඇවිල්ලා උන්වහන්සේ සිහිය හොඳටම දියුණු කළා. දැන් ලෞතුරා බුද්ධ රාජ්‍යයට මේ ආනාපාන සති කර්මස්ථානයේ මූලික කර්මස්ථානය කරගත්තේ. ඒ කියන්නේ සිහිය උපරිම හදාගත්තා. ඉතින් එහෙමනම් පින්නතුල්ලත් හිතන්න එපා දැන් එහෙනම් අපිට මේ සිහිය නැතුව අපි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නිකන් ඔය අපිට පුළුවන් නේ පාඩම් කරලා ඔක මෙනෙහි කරන්න අපිට ඔය භාවනා කරන්න ඕනේ නෑනේ. එහෙම මේක පින්නතුනේ එහෙම අවබෝධ වෙන එකක් නෙවෙයි. මේ ඇත්තන්ට විතරක් නෙවෙයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ බලන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ විවේකී වෙන්නකොට දැන් උන්වහන්සේ දැන් අපි දැන් මේ දේශනා කරපු විදිහටම උන්වහන්සේ මේක අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරන්න ගත්තා. උන්වහන්සේට මේක නිකන් හරිම ලස්සනට පේනවා. මේ වැඩපිළිවෙල දැන් හොඳට දැනෙනවා. මහා ප්‍රඥාවක් තිබ්බනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාගතුන් වහන්සේ මේක හරි ලේසි වැඩක් නේ. මට මේක නිකන් චිත්‍රපටයක් වගේ. එහෙම තමයි කියන්න ඇත්තේ. මට මේක හොඳට පේනවා මෙන්න මේකේ ස්වභාවය. අපිට ජරා මරණ වෙන්නේ මෙන්න ඉපදිච්ච නිසා. ඉතින් උන්වහන්සේ ඒ විදිහට කියාගෙන ගියාම බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද එහෙම කියන්න නම් එපා. එහෙම කියන්න එපා ආනන්ද. මේ ක්‍රියාවලිය ලේසි වැඩක් නෙවෙයි. මේකට සිහිය උපරිම තියෙන්න ඕන. මේක ලේසි වැඩක් නෙවෙයි. පින්නතුනේ මෙන්න මේක නිසාමයි එදා බුදුරජාණන් වහන්සේට මේ සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවේ බණ කියනවද නැද්ද කියලා හිතුනේ. වෙන දෙයක් නිසා නෙවෙයි. මම මේ අවබෝධ කරගත්ත ගාම්භීර ස්වභාවය අනේ මේ කාමෙන් නොයෙක් දේවල් වලින් බැඳිලා ඉන්න සත්‍යෝ මේක තේරුම් ගනීද කියලා හිතුවා. උන්වහන්සේට තේරුණා මේක තේරුම් ගන්න නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේට සිතක් පහළ වුණේ මම බණ කියනවද නැද්ද කියලා. අන්න ඒ වෙලාවේ තමයි බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වේ භාගතුන් වහන්සේ මේක අවබෝධ කරගන්න පිරිසක් ඉන්නවා. අනුකම්පා කරලා ධර්මයේ දේශනා කරනසේක්වා. පින්නතුනේ මේ ලෝකේ දැන් අපි මේ තථාගත ධර්මයත් එක්ක ඉන්න නිසානේ අපිට මෙහෙමවත් මේක ටිකක් දැනෙන්නේ. සාමාන්‍යයෙන් කාමයට එක්කම ඉන්න කෙනෙකුට මේ දුක අනිත්‍ය අහන්නවත් කැමති නැහැ. දැන් අපේ ඔය ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා මේ කොග්ගල ආරන්නේ. ඉතින් ඒ ළඟ තියෙන හෝටලයක ඒ හෝටලේ අයිතිකාර මහත්තයා විදේශී අය ආපුවාම ඒ ධර්මයේ ඉතින් ඒගොල්ලන්ට භාවනා වැඩසටහනක් කරනවා. ඉතින් උන්වහන්සේට හොඳට ඉංග්‍රීසි භාෂාව පුළුවන්. ඉතින් උන්වහන්සේ මට කිව්වා එදා 20 ගාණක් හිටියලු මේ සුදු අය. ඉතින් උන්වහන්සේ ගිහිල්ලා මේ එදා දුක්ඛඛන්ධ සූත්‍රය මුල් කරගෙන දැන් මුලින් ටිකක් කතා කළා. ඉතින් ඊළඟට ඉතින් එයාට තේරෙන විදිහට මේක මුල් කරගෙන මේ අනිත්‍ය ලක්ෂණය ගැන එහෙම ටිකක් කියනකොට එක්කෙනා දෙන්න අන්තිමට 3 දෙනායිලු ඉතුරුනේ. ඒගොල්ලෝ ඔළුව හොල්ලලා මේක අහන්න අපි කැමති නැහැ. මොකද මේ අනිත්‍ය දුක්ඛ මේ දුක්ඛ මොනවද මේ කියන්නේ අපි ඒව අහන්න කැමති නැහැ කියලා නැගිටලා ගියාලු. ඒ කියන්නේ පින්නතුනේ දැන් මේ ඇත්තෝ මෙහෙම අහන්නේ අපි ඉතින් අර මේකට මේ විදිහට සද්ධාාවක් තියෙන නිසානේ. සාමාන්‍ය ලෝකයේ ගිහිල්ලා එකපාරම දැන් අපි බටහිර රටවල එහෙම බණ කියනකොට ඒ බ්‍රහ්මවංශ හාමුදුරුවෝ දැන් පින්නතුලා දන්නවා ඕස්ට්‍රේලියාවේ ඉන්න බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලා බණ කියන්නේ වෙලක් ක්‍රමයකට hina වෙවි. මොකද බටහිර චින්තනය හඳුනාගෙන කියන්න ඕන. එහෙම කිව්වේ නැත්නම් කවුරුත් මේ දුකක් ගැන අනිත්‍යයක් ගැන මත්පැන් කටේ තියන්න එපා කියලා එකපාරම පටන් ගත්තොත් එහෙම එයිද? කවුරුත් එන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ බුදුරජාණන් වහන්සේටත් හිතුණා මේක කවුද අල්ලගන්නේ? මේ පැත්තට කවුද යන්නේ? දැන් අපි හැමෝම පින්නතුනේ දැන් අපිට ඕලාරික කාමයේ නැති වුණත්
කාමයේ ඔස්සේමනේ අපේ මේ වැඩ ඔක්කොම සිද්ධ වෙන්නේ. දැන් අපි සිල් ගත්තා වුණත් සමහර වෙලාවට ඉතින් මම මේ කියන්නේ එහෙම හිතවිලි පහළ වෙන්න පුළුවන්. අයියෝ අද මේ කෑම හරි නෑ. අර එහෙම හිතෙන්න පුළුවන්. ඒ මොකද මේ පැත්තට තමයි අපි ඇදිලා යන්නේ. නැත්තම් මොකක් හරි මේ අර තියෙන අපහසුතා නැත්තම් දැන් ගොඩාක් අය කියනවා දැන් මේ කොරෝනා වලින් පස්සේ අනේ ගෙදරම සිල් ගන්න එක හරි පහසුවක්. අර දන්නේම නැතුව වංචනිකව අහු වුණානේ. ඒ ඉතින් ගෙදර මොකද එතකොට නෙක්ඛම්මයක් තියෙනවද? නෙක්ඛම්මේ කියන්නේ ඉතින් අතහැරීමනේ. ඉතින් වෙනදා වගේම හොඳට බාත්රූම් එක තියෙනවා. වෙනදා වගේම පිජ්ජ කැරලා මොනවා හරි කන්න පුළුවන්. වෙනදා වගේම වාඩි වෙලා හොඳට ඉන්න පුළුවන්. ඉතින් මොකද හැමදේම පහසුයි. කිසි ගැටීමක් නැහැ. අනේ වෙනදට වඩා හොඳට සිල් රැකිනවා කියලා හිතුවට එදාට හොඳ නෙක්ඛම්මයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ ඇවිල්ලා අනුන් දෙන දෙයක් පින්ඩ පාතින් වගේ එක ලබාගෙන දැන් මේ කවුරුවක්වත් කාටවත් අතපාන්න ඕන පිරිසක් නෙවෙයිනේ. ඒතර එදාට ඇවිල්ලා පොලිමේ ඉඳගෙන බෙදෙන දෙයක් ගන්නවා කියන්නේ පින්ඩ පාතයක් වගේ. පුදුම නෙක්ඛම්මයක්. එතකොට දැන් මේ බිම ඉඳගෙන මේ කරන කැපකිරීම පුංචි නෑ. ඒ නිසා මේ කරන හැම දෙයකම ලොකු තේරුමක් තියෙනවා. ඒ නිසා පින්නතුල්ලා මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම හොඳට නුවණින් දකින්න නම් සිහියමයි දිනු කරන්න ඕන. ඒක හොඳටම හිතට ගන්න. අර සිහිය දිනු කරනකොට එතනින් එහාට කරන්න දෙයක් නැහැ. අර ලෝකේ හිටපු ලොකුම ගණිතඥයෙක් කියලා තියෙනවා. ඉතින් උත්තරේ හොයාගත්තට පස්සේ ඒක හදන ආකාරය ඒක කතාවක් නෑ. ඒක හදන ආකාරය කොහොමත් හොයාගන්න පුළුවන්. ඒ වගේ පින්නතුනේ දැන් මෙතනදී අපි සිහිය හොඳට දිනු කරාට පස්සේ කොහොමද අපි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ කියලා ඒක අමුතුවෙන් විමස යන්න දෙයක් නැහැ. දැන් බලන්න එහෙමනම් දැන් සතිපට්ඨාන සූත්‍රය ගන්නකෝ. සතිපට්ඨාන සූත්‍රයේ මොකද්ද තියෙන්නේ? සිහිය විතරමනේ තියෙන්නේ. පජානාති කියන එක තමයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මට හොඳ නිතරම හිතන දෙයක් තමයි දැන් අපිට ශික්ෂාපද පනවලා තියෙනවා. දැන් සමහර ශික්ෂාපද අකුරෙන් අකුරට මේක මෙහෙම වුණොත් මෙහෙමයි අරම වුණොත් මෙහෙමයි මේකට මෙන්න මේ අනුප්‍රඥප්තිය තව ප්‍රශ්නයක් ඇති වුණාම එහෙනම් මේක මෙහෙම කරන්න අරම කරන්න එක ශික්ෂාපදයක් ගැන පින්නතුණු වැලට තියෙනවා. ඒකේ ප්‍රඥප්තිය අනුප්‍රත්‍ය අනුප්පන්න ප්‍රඥප්තිය ඒක තව මොකක් හරි දෙයක් වුණොත් ඒකට තවත් කෑල්ලක් ඊළඟට ඒ ශික්ෂාපදේ ආපහු අඩු කරන ගතියක් ඔය හැම එකක්ම තියෙනවා විනය පිටකේ. ඒවා බලපුවාම නිකන් අමුතුම රීති මාලාවක්. දැන් ඔය තියෙන එක විවස්ථාවේ ඇල ඉරක් ඊළඟට තව එකක් ඔය ඒකට අදාළ තව එකක් කිය ඔය විවස්ථාවල තියෙන්නේ. අන්න ඒ වගේ තමයි විනය පිටකේ ශික්ෂාපදත්. ඊට එහා එතකොට මට නිකන් හිතිච්ච දෙයක් තමයි එක ශික්ෂාපදයක් වෙනුවෙන් තථාගතයන් වහන්සේ මෙච්චර දේවල් දේශනා කළා තියෙනවා. එතකොට මොකද මේ සීලයෙන් සෑහීමකටපත් වෙනව නෙවෙයිනේ. සීලේ උපකාර කරගන්න ඕන සමාධිය පිණිස ප්‍රඥාව පිණිස. මේ උපකාරක ධර්මයක් පිළිබඳව මෙච්චර දේශනා කළා තියෙනවා නම් සතිය දිනු කරලා එක එක්කෙනාගේ පස්සෙන් ගිහිල්ලා මොකද්ද කරන්න ඕන දැන් මොකද්ද කරන්න ඕන ඊට පස්සේ මොකද්ද කරන්න ඕන කියලා අහන්න ඉඩක් තියයිද බුදුරජාණන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේම අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න. එහෙනම් සිහිය දිනු කරාට පස්සේ දැන් මොකද්ද කිය අහදඟලන්න ඕනේ නැහැ. සිහියම දිනු කරගන්න යන අණ්ඩයි තියෙන්නේ. සිහිය දිනු කරගෙන යනකොට පින්නතුනේ ඇත්තටම අපට මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා පින්නතුන්ලා ඒ සිහිය අපි හිතනවා දැන් ඔන්න පැයක් විතර ඉන්න පුළුවන් නම් දැන් වැඩේ හරි කියලා. නෑ ඉතින් ඒක තව දිනු වෙන්න ඕන. ඒක දිනුවකින් ඒ නිවන දක්වාම වෙන්න ඕන. දැන් අනිත්‍ය සංඥාව වඩනකොට දැන් ගොඩාක් අය අහනවා දැන් ඔන්න මම මාසයක් අනිත්‍ය සංඥාව වැඩුවා දැන් මොකද්ද කරන්න කියලා අහනවා. ඉතින් දැමුත් කරන්න තියෙන ඒකම තමයි. දැන් බලන්න දැන් කොට්ටිත මහරහතන් වහන්සේ ඇහුවානේ. සරියුත් මහරහතන් වහන්සේගෙන් ඇහුවේ දැන් සෝවාන් වෙච්ච කෙනා මොකද්ද කරන්න ඕනේ? ඉතින් කිව්වා ඉතින් පංචස්කන්ධේම සිහියෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. සකදාගාමී වුණාමත් ඒ මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවා. ඉතින් ඒ කරන්න තියෙන්නේ මේ පංචස්කන්ධේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. අනාගාමී වුණාට පස්සේ මොකද්ද කරන්න කියලා. ඒත් ඕකමයි කරන්න තියෙන්නේ. රහත් වුණාට පස්සේ මොකද්ද කරන්න කියන්නේ කියලා ඇහුවා. ඉතින් රහත් වුණාට පස්සේ ඉතින් යථාර්ථය දැකපු දේ දිට්ඨ ධම්ම සුඛ විහරණයට ඕකම තමයි ඉතින් දකින්නේ කිව්ව රහතන් වහන්සේ නම.
එහෙමනම් පින්නතුනේ ගොඩාක් දේවල් පටලව ගන්න නැතුව මෙන්න මේ වැඩේ අපි කරගෙන යන්න ඕනේ. හැබැයි ධර්මඥානය ඇති කරගන්න ඕන. එහෙම වුණොත් අපට තනසිල්ල හදා ගන්නට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් පින්වත් හැම කෙනෙකුටම මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට මේ පුංචි දේශනාවත් උපකාරයක් ජීවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්නතුනේ එහෙමනම් දැන් අපි බොහොම සිහියෙන් දැන් ඔය අභ්‍යාසය තම තමාම දැන් මට මොකද දැන් මෙතනින් අනුශාසක කරන ස්වාමීන් වහන්සේලාට ඔය ඇත්තන්ගේ හිත ඇතුළට රිංගලා ඔන්න මෙහෙම ඉන්න අර පොඩි ළමයින්ට වාඩි කරවලා මේ අත මෙහෙම තියාගන්න දැන් අරක කරන්න මේක කරන්න වගේ හිත ඇතුළට රිංගන්න බෑනේ. ඒක කරන්න ඕනේ තමන්. ඒතර දැන් අපි මේ කියනකොට ආමන් චිත්තානුපස්සනාව. දැන් මගේ හිත දිහා බලාගෙන මම ඉන්නවා. ඒතර මම බොහොම සිහියෙන් ඉන්නවා. දැන් මම නැගිටිනකොට නැගිටිනවා කියලා දැනගෙන නැගිටිනවා. ඊළඟට සම්බුද්ධ පූජාව දැන් මේ වඩම්මනකොට මම හොඳට සිහියෙන් බුදු ගුණ කියනවා. ඉතින් බලන්න පින්නතුනි කුසල් සිත් කොහොම වැඩෙයිද? ඊළඟට සම්බුද්ධ පූජාව පවත්වන කොටත් ඒ විදිහටම කුසල් සිතින් කරනවා. ඊළඟට දැන් ගිලන්පස දාණය සිද්ධ වෙනකොට අනේ මෛත්‍රී කර්මස්ථානයෙන් යුක්ත වේක කරනවා. මේ විදිහට පින්නතුනි දවස ගෙවනකොට චිත්තානුපස්සනාවෙන් දවස ගෙවනකොට පින්නතුනි අපට දැනෙන්නේ නැහැ. දැන් කාල වේලාව හොඳටම ගියා. ඒ නිසා දැන් අපි ගාථා කියලා පින් දෙමු. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti ආස්මින් ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරං ආස්මින් විහාරේ ච ආරාමේ අභිවත්තා ච දේවත අනුමෝදිत्वा ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං කප්පසත සහස්සානි සෝලතානිය සංඝ සම්බරං බෝධි සම්භාරී ආගතෝ ජාති ජාති නියතෝ බුද්ධ භාවාය බද්දකප්පේ ඉදන්ති මේ බෝධිසත්වෝ ච මිත්තේයෝ පුඤ්ඤම් මේ අනුමෝදතු හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිපාත ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. හොඳයි කවුරුත් වැඳ ගන්න. අභිවාදන සීලිච්ඡ නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.